දවසක් වේවා දුල පුතාලා හැමෝටම අද මම සාකච්ඡා කරන්න යන්නේ 7 ශ්‍රේණියේ 4 වෙනි පාඩම සාධක හා ගුණාකාර. සාධක හා ගුණාකාර පාඩම ඔයාලට කොටස් දෙකක් යටතේ අධ්‍යයනය කරන්න තියෙනවා. අපි මුලින්ම පළවෙනි කොටසේ අධ්‍යයනය කරන්න තියෙන්නේ මොනවද කියලා බලමු. මුලින්ම අපි සාධක හා ගුණාකාර පාඩම ගැන බලද්දී දැනගන්න ඕන සාධකයක් කියන්නේ මොකක්ද කියලා. අපි මුලින්ම බලමු සාධකයක් කියන්නේ මොකක්ද කියලා. සාධකයක් කියන්නේ අපි පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් බෙදුවහම ඉතිරියක් නැතුව බෙදෙනවා නම් ඉතිරියක් ලැබෙන්නේ නැත්නම් ඒ කියන්නේ ඉතිරිය බිඳුවක් වෙනවා නම් අපි මේ වෙලාවට කියනවා මේ සංඛ්‍යාව පළවෙනි සංඛ්‍යාවෙන් දෙවෙනි සංඛ්‍යාව ඉතිරි නැතුව බෙදුණා කියලා. ඒ කියන්නේ අපි බලමු උදාහරණයක් විදියට අපි 10 බෙදමු 5න්. එතකොට අපට මෙතන එනවා 2යි 5 2 10යි ඉතිරි නෑ බිඳුව. එතකොට අපි කියනවා මේ 10 5න් ඉතිරි නැතුව බෙදුණා. ඒ කියන්නේ 5 කියන සංඛ්‍යාව 10 කියන සංඛ්‍යාවේ සාධකයක් වෙනවා. මොකද ඉතිරියක් ලැබුණ නැති නිසා. අපි බලමු තවත් සංඛ්‍යාවක් අරගෙන. අපි 4 බෙදලා බලමු 3. එතකොට 4 3ෙන් බෙදුවොත් 1යි 1 වරක් 3 3යි ඉතිරි 1. මෙතෙන්දී අපට ඉතිරි එකක් ලැබුණා. ඒ කියන්නේ ඉතිරි බිඳුවක් උන්නේ නැහැනේ. එහෙනම් මේ 4 කියන සංඛ්‍යාවේ 3 කියන සංඛ්‍යාව සාධකයක් වෙන්නේ නැහැ. සාධකයක් වෙන්න නම් ඉතිරිය ලැබෙන්න ඕන බිඳුව. හරි. මම හිතනවා ඔයාලට සාධකයක් කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැති කියලා. හොඳයි. ඊළඟට අපි අධ්‍යයනය කරමු භාග්‍යතා රීති පිළිබඳව. භාග්‍යතා රීති. භාග්‍යතා රීති. භාජ්‍යතා රීති කියන්නේ ඕනෑම සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදේදයි කියලා අපිට පහසුවෙන්ම තීරණය කරන්න පුළුවන් නීති ටිකක්. ඒ කියන්නේ මොකක් හරි සංඛ්‍යාවක තවත් සංඛ්‍යාවක් සාධකයක් වෙනවද කියන එක අපිට බලා ගන්න පුළුවන් පහසුම ආකාරයක් තමයි මේ භාග්‍යතා රීති වලදී කියලා දෙන්නේ. අපි මේ ගැන ඔයාලට 6 ශ්‍රේණියේදීත් ඔයාලා මේ ගැන අධ්‍යයනය කරලා තියෙනවා. අපි බලමු 6 ශ්‍රේණියේ මොනවද ඔයාලා මේ ගැන ඉගෙනගෙන තියෙන්නේ. ඔයාලා මේ ගැන ඉගෙනගෙන තියෙනවා සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම ඉරට්ටේ සංඛ්‍යාවක් වේ නම් එම සංඛ්‍යාව දෙකෙන් බෙදේ. අපි බලමු මේ 6 ශ්‍රේණියේදී ගැන ගත්ත කරුණක් මොකක්ද කියලා මෙතෙන්දී. අපි හිතමු 232 කියලා. මේකේ එක ස්ථානයේ ඉලක්කම කියන්නේ මේක තමයි එක ස්ථානය. එක ස්ථානය. මේක දස ස්ථානය. මේක සිය ස්ථානය. එහෙනම් මෙතෙන්දී අපි කතා කරන්නේ එක ස්ථානයේ ඉලක්කම ගැන. එතකොට මෙතන එක ස්ථානයේ ඉලක්කම ඔත්තේද ඉරට්ටේද? මෙතන තියෙන 2. අපි දන්නවා 2 කියන සංඛ්‍යාව ඉරට්ටේ සංඛ්‍යාව. ඉරට්ටේ ඔත්තේ සංඛ්‍යාව වෙන්නේ 1 3 5 7 ඒ වගේ සංඛ්‍යා. එතකොට 2 4 6 8 මේ සංඛ්‍යා ඉරට්ටේ. එහෙනම් සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම ඉරට්ටේ වෙනවා නම් ඒ සංඛ්‍යාව දෙකෙන් බෙදෙනවා කියලා අපිට භාග්‍යතා රීතියටදී 6 වසරේදී අපි දැනටමත් ඉගෙනගෙන තියෙනවා. හරි. අපි බලමු ඊළඟ භාග්‍යතා රීතිය මොකක්ද කියලා. සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම බිඳුව හෝ පහ හෝ වේ නම් එම සංඛ්‍යාව පහෙන් බෙදේ. හරි. අපි බලමු මේ මොකද්ද කියලා තියෙන්නේ කියලා. මේකෙදි කියන්නේ පිටමු 50 කියලා. 50. මේකේ එක ස්ථානයේ ඉලක්කම. මේ කියන්නේ එක ස්ථානය. මේක දස ස්ථානය. මේ එක ස්ථානයේ ඉලක්කම බිඳුව.
එතකොට තව සංඛ්‍යාවක් අපි බලමු. 4357. මේකේ එක ස්ථානයේ ඉලක්කම වෙන්නේ 7. එතකොට අපේ භාග්‍යතා රීතියේදී කියන්නේ යම් සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම බිඳුව හෝ පහ හෝ වේ නම් එම සංඛ්‍යාව පහෙන් බෙදේ කියලා. එතකොට අපිට තීරණය කරන්න පුළුවන් මෙන්න මේ සංඛ්‍යාවේ එක ස්ථානයේ ඉලක්කම වෙන්නේ බිඳුව. මේ සංඛ්‍යාවේ එක ස්ථානයේ ඉලක්කම වෙන්නේ 7. එහෙනම් අපිට තීරණය කරන්න පුළුවන් මේ සංඛ්‍යාව පහෙන් බෙදෙනවා. එතකොට අපි තව බලමු. මේ වගේ සංඛ්‍යාවක් ගත්තොත් මේකේ එක ස්ථානයේ ඉලක්කම වෙලා තියෙන්නේ 5. එහෙනම් බිඳුව හෝ පහ හෝ වේ නම්නේ. එහෙනම් අපිට තීරණය කරන්න පුළුවන් මේ සංඛ්‍යාවත් පහෙන් බෙදෙනවා. මේක පහෙන් බෙදෙන්නේ නැහැ. මොකද බිඳුව හෝ පහ හෝ නෙමෙයි මෙතන තියෙන්නේ 7. හරි. අපි බලමු ඊළඟ රීතිය. සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම බිඳුව වේ නම් එම සංඛ්‍යාව 10න් බෙදේ. මෙතෙන්දි ඉගෙන ගන්නේ සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම. හිතමු 150 කියලා. මේකේ එක ස්ථානයේ ඉලක්කම වෙන්නේ බිඳුව. අපි තව සංඛ්‍යාවක් ගමු. 1785. මේකේ එක ස්ථානයේ ඉලක්කම 5. එතකොට යම්කිසි සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම බිඳුව වෙනවා නම් ඒ සංඛ්‍යාව 10න් බෙදෙනවා කියලා තමයි මේ භාග්‍යතා රීතියේදී කියන්නේ. හරි. අපි ඊළඟට බලමු 7 ශ්‍රේණියට අදාළ භාග්‍යතා රීති පිළිබඳ. භාග්‍යතා රීති ගැන අධ්‍යයනය කරද්දී අපිට ගොඩක්ම වැදගත් වෙන දෙයක් තමයි මේ ඉලක්කම් දර්ශකය කියන්නේ. අපි බලමු මේ ඉලක්කම් දර්ශකය කියන්නේ මොකක්ද කියලා. යම්කිසි සංඛ්‍යාවක් 3න් 6න් හෝ 9න් බෙදේද කියන එක පරීක්ෂා කරන්න අපිට මේ ඉලක්කම් දර්ශකය තමයි අපි යොදාගන්නේ. අපිට ඒ තුලින් පහසුවෙන්ම එම සංඛ්‍යාව 3න් 6න් 9න් බෙදෙනවද කියන එක නිර්ණය කරන්න පුළුවන්. ඉලක්කම් දර්ශකය කියන්නේ සංඛ්‍යාවක ඇති ඉලක්කම් සියල්ල 1 සිට 9 තෙක් අගයක් ලැබෙන තෙක් එකතු කර ලබා ගන්නා ප්‍රතිඵලය එම සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය කියලා කියනවා. අපි බලමු මේ ඉලක්කම් දර්ශකය ලබා ගන්නේ කොහොමද කියලා. මොන මම මුලින්ම සංඛ්‍යාවක් ලියනවා 3757. දැන් මම මේ සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය ලබා ගන්නයි යන්නේ. ඉලක්කම් දර්ශකය අපි ලබා ගන්නේ මේ තියෙන එක් සංඛ්‍යාව එකතු කිරීමෙන්. මම ඔන්න මේ සංඛ්‍යා ටික එකතු කිරීමක් විදිහට ලියාගන්න. 3 එකතු කිරීම, 7 එකතු කිරීම, 5 එකතු කිරීම 4. එතකොට 3යි 7යි එකතු කරව 10යි. 10යි 5යි 15යි. 15යි 4යි අපිට එනවා 19යි කියලා. නමුත් මේක නෙමෙයි ඉලක්කම් දර්ශකය කියන්නේ. 1 සිට 9 තෙක් ඉලක්කමක් ලැබෙන තෙක් අපි මේ සුළු කරන්න ඕන. 1 සිට 9 තෙක් ඉලක්කමක් ලැබෙන්න නම් අපි නැවත මේ සංඛ්‍යා දෙකක් එකතු කරන්න ඕන. එහෙනම් අපි 1 එකතු කිරීම 9 සමානයි 10යි. ඊට පස්සේ ආයි 10 කියන සංඛ්‍යාවත් 1ත් 9ත් අතර නෙමෙයිනේ තියෙන්නේ. එහෙනම් 1 එකතු කිරීම බිඳුව සමානයි 1යි. එහෙනම් මේ 3757 කියන සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය වෙන්නේ 1. අපි බලමු තවත් ගැටලුවක්. 4924. මේ සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය සොයමු. මේ සංඛ්‍යා ටික මම එකතු කිරීමක් විදිහට ලියනවා. 4 එකතු කිරීම 9 13යි. 13යි 2යි 15යි. 15යි 4යි 19යි. ආයෙම අපි 1 එකතු කිරීම 9 10යි. 1 එකතු කිරීම 9 10යි. ආයෙම අපි මේකේ
එක එකතු කිරීම බිඳුව සමානයි 1යි. 1ත් 9ත් අතර ඉලක්කමක් ලැබෙන තෙක්ම අපි මේ සංඛ්‍යාව එකතු කිරීම කරනවා. හරි. මම හිතනවා ඔයාලට ඉලක්කම් දර්ශකය හොයන එක පැහැදිලි වෙන්න ඇති කියලා. හොඳයි. දැන් අපි බලමු මේ ඉලක්කම් දර්ශකයේ දැනීම උපයෝගී කරගෙන සංඛ්‍යාවක් 9න් බෙදෙද කියලා පරීක්ෂා කරන්නේ කොහොමද කියලා. යම්කිසි සංඛ්‍යාවක ඉලක්කම් දර්ශකය 9 වේ නම් එම සංඛ්‍යාව 9න් බෙදේ කියලා අපි තීරණය කරනවා. අපි බලමු සංඛ්‍යාවක් අරගෙන මුලින්ම අපි පොඩි සංඛ්‍යාවක් අරන් බලමු. 54. හරි. මේකේ අපි ඉලක්කම් දර්ශකය බලමු. 5 එකතු කිරීම 4 සමානයි 9යි. එහෙනම් අපි කියනවා මේ සංඛ්‍යාව මේ 54 කියන සංඛ්‍යාව 9න් ඉතිරි නැතුව බෙදෙනවා කියලා. අපිට මේක මුලින්ම ඉගෙන ගනිද්දී අපිට මේ ගැන විශ්වාසය තහවුරු කරගන්න අපි බලමු මේ 54 කියන සංඛ්‍යාව 9න් බෙදලා 9 6 54යි තිරිනේ බිඳුව. එහෙනම් මේ තුනත් අපිට පැහැදිලි වෙනවා මේ 54 කියන සංඛ්‍යාව 9න් ඉතිරි නැතුව බෙදෙනවා කියන්නේ. අපිට මේ විදිහට හදන එක දීර්ඝ නිසා තමයි අපි මේ විදිහට ඉලක්කම් දර්ශකය උපයෝගී කරගෙන පහසුවෙන්ම 9න් ඉතිරි නැතුව බෙදෙද කියන එක තීරණය කරන්නේ. හරි. අපි තව ගාණක් බලමු. 351. මේ සංඛ්‍යාවත් අපි ඉලක්කම් දර්ශකය බලමු. 3 එකතු කිරීම 5 එකතු කිරීම 1 3යි 5 එකතු කරාම 8යි 8යි 1යි 9. එහෙනම් මේ සංඛ්‍යාවත් 9න් ඉතිරි නැතුව බෙදෙනවා. ඒ කියන්නේ 351 සාධකයක් තමයි 9 කියන්නේ. හරි. අපි තව සංඛ්‍යාවක් අරන් බලමු. අපි දැන් මේ සංඛ්‍යාවත් 9න් බෙදෙනවද කියලා බලමු. 5343. කොට මේකෙත් අපි ඉලක්කම් දර්ශකය බලන්න ඕන සංඛ්‍යා ටික එකතු කරමු. එතකොට 5යි 3යි 8යි 8යි 4යි 12යි 12යි 3යි 15යි. තනි ඉලක්කමක් වෙනකන් එකතු කරන්න ඕන නිසා 15 නැවත 1යි 5යි එකතු කරනවා. එතකොට 1යි 5 එකතු කරාම 6යි. එහෙනම් මේ 5343 කියන සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය වෙන්නේ 6. එහෙනම් මේ 5343 9න් ඉතිරි නැතුව බෙදෙන්නේ නැහැ. මොකද ඉලක්කම් දර්ශකය 9 නොවන නිසා. 9න් නොබෙදේ. අපි ඊළඟට බලමු පූර්ණ සංඛ්‍යාවක් 3න් බෙදෙද කියලා පරීක්ෂා කරන්නේ කොහොමද කියලා. ඒකටත් අපිට වැදගත් වෙන්නේ මේ ඉලක්කම් දර්ශකයමයි. එතකොට යම්කිසි පූර්ණ සංඛ්‍යාවක ඉලක්කම් දර්ශකය 3න් බෙදෙනවා නම් එම සංඛ්‍යාව 3න් බෙදෙනවා කියලා අපි නිගමනය කරනවා. ඒ කියන්නේ එම සංඛ්‍යාවේ 3 කියන්නේ සාධකයක් වෙනවා. අපි දැන් බලමු යම් සංඛ්‍යාවක් 3459. අපි මේක ඉලක්කම් දර්ශකය බලමු. එතකොට එකතු කිරීම 4 එකතු කිරීම 5 එකතු කිරීම 9. එතකොට 3යි 4යි 7යි 7යි 5යි 12යි 12යි 9යි 21යි. එතකොට මේක නැවත අපි එකතු කරන්න ඕන. එතකොට 2 එකතු කිරීම 1 සමානයි 3යි. ඒ කියන්නේ 3459 කියන සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය 3. ඒ කියන්නේ මේක 3න් බෙදෙන සංඛ්‍යාවක් නේ. 3න් බෙදෙන සංඛ්‍යාවක්. 3 ගුණාකාරය. ඒ නිසා ඉලක්කම් දර්ශකය 3න් බෙදෙන නිසා අපි තීරණය කරනවා 3459 කියන සංඛ්‍යාව 3න් බෙදෙනවා කියලා. මේක 3න් බෙදේ. ඒ කියන්නේ 3459 3 කියන්නේ සාධකයක් වෙනවා. 5669.
5 එකතු කිරීම 6 එකතු කිරීම 6 එකතු කිරීම 9 එතකොට 5යි 6යි 11යි 11යි 6යි 17යි 17යි 9යි 26යි. එතකොට මේ සංඛ්‍යා දෙක ඊළඟට ආයෙ එකතු වෙනවා 2යි 6යි 8යි. මේ 5669 කියන සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය 8. එහෙනම් මේ 8 කියන එක 3ෙන් බෙදෙන්නේ නැහැ. ඒ නිසා මේ 5669 කියන සංඛ්‍යාව 3ෙන් බෙදෙන්නේ නැහැ. 3 මේ සංඛ්‍යාවේ සාධකයක් වෙන්නේ නැහැ. සංඛ්‍යාවක් 6ෙන් බෙදෙද කියලා පරීක්ෂා කරන්නේ කොහොමද කියලා. මේකෙදි සංඛ්‍යාවක් 6ෙන් බෙදනවද කියලා පරීක්ෂා කරද්දී එම සංඛ්‍යාවට තිබිය යුතු ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි ඒ සංඛ්‍යාව අනිවාර්යෙන් දෙකකින් බෙදිය යුතුයි. ඒ සංඛ්‍යාව දෙකකින් බෙදෙන්න ඕන. ඒ වගේම ඒ සංඛ්‍යාව 3ෙනුත් බෙදෙන්න ඕන. එතකොට අපි දන්නවා සංඛ්‍යාවක් දෙකකින් බෙදෙද කියලා පරීක්ෂා කරන විදිය. සංඛ්‍යාවක් දෙකකින් බෙදෙද කියලා බලන්නේ අපි සංඛ්‍යාවේ එක ස්ථානයේ ඉලක්කම අපි හිතමු 268 කියලා. මේක එක ස්ථානයේ ඉලක්කම 8. ඒ කියන්නේ මේක ඉරට්ටේ සංඛ්‍යාවක්. ඒ නිසා මේක අපි ගන්නවා දෙකෙන් බෙදෙනවා කියන. එතකොට සංඛ්‍යාවක් 3ෙන් බෙදෙද කියලා බලන විදිය දැන් මම කියලා දුන්නා. සංඛ්‍යාවක් 3ෙන් බෙදෙද කියලා බලන්නේ අපි ඒකේ ඉලක්කම් දර්ශකය එකතු කරනවා. එතකොට මේ සංඛ්‍යාව අපි ගත්තොත් මේක දැන් දෙකෙන් බෙදෙනවනේ. අපි බලමු 3ෙන් බෙදෙනවද කියලා. 2 එකතු කිරීම 6 එකතු කිරීම 8. 2යි 6යි 8යි 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 16. එතකොට මේක නැවත එකතු වෙනවා 1 එකතු කිරීම 6 සමානයි 7. 268 සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය වෙන්නේ 7. එතකොට මේ සංඛ්‍යාව දෙකෙන් බෙදුනට 3ෙන් බෙදෙන්නේ නැහැ. එතකොට අපට ඕන අවශ්‍යතාව වලින් එක අවශ්‍යතාවයයි මේ සංඛ්‍යාවට තියෙන්නේ. 268 කියන සංඛ්‍යාවට තියෙන්නේ දෙකෙන් බෙදෙන එක විතරයි 3ෙන් බෙදෙන්නේ නැති නිසා මේක අපි කියනවා 6ෙන් නොබෙදේ. දෙකෙන් සහ 3ෙන් කියන සංඛ්‍යා දෙකෙන්ම බෙදෙනවා නම් විතරයි එම සංඛ්‍යාව 6ෙන් බෙදෙන්නේ. මේ ගන්න බලමු. 264 6ෙන් බෙදෙයිදයි පරීක්ෂා කරන්න යන්නේ. 264. මුලින්ම අපි දන්නවා මේ සංඛ්‍යාවක් බලන්න ඕන දෙකෙන් බෙදෙනවද කියලා. එතකොට මේකේ එක ස්ථානයේ ඉලක්කම තමයි අපි මෙතෙන්දී පරීක්ෂා කරන්නේ. එක ස්ථානයේ ඉලක්කම 4. 4 කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක් නිසා මේක දෙකෙන් බෙදේ. දෙකෙන් බෙදේ. ඊළඟට අපි බලන්න ඕන 3ෙන් බෙදෙනවද කියලා. එහෙනම් අපි මේකේ ඉලක්කම් දර්ශකය ගන්නවා. එතකොට 2 එකතු කිරීම 6 එකතු කිරීම 4 2යි 6යි 8යි 8යි 4යි 12. එතකොට 1 එකතු කිරීම 2 සමානයි 3. එතකොට මේ 3 කියලා තමයි අපිට ඉලක්කම් දර්ශකය ආවේ. එහෙනම් 3 3ෙන් බෙදෙනවා. ඒ නිසා මේ 264 කියන සංඛ්‍යාව 3ෙන් බෙදෙනවා. එහෙනම් 3ෙන් බෙදේ. 2 සහ 3 යන සංඛ්‍යා දෙකෙන්ම 264 බෙදෙන නිසා අපි මේ 264 6ෙන් බෙදේ කියලා ගන්න පුළුවන්. අපි තව ගානක් බලමු. 523. 523 ගත්තොත් මේකේ එක ස්ථානයේ ඉලක්කම වෙලා තියෙන්නේ 3. ඒ නිසා මේක දෙකෙන් නොබෙද. දෙකෙන් නොබෙද. අපිට ඇත්තටම මේ සංඛ්‍යාව 6ෙන් බෙදෙනවද කියලා බලද්දී දෙකෙන් බෙදෙන්නේ නැත්නම් එතනින් එහාට අපිට මේ ගාන ගැන තවත් බලන්න දෙයක්වත් නැහැ. මොකද මේ ගාන අනිවාර්යයෙන්ම 6ෙන් බෙදෙන්නේ නැහැ. මොකද දෙකෙන් හරි 3ෙන් හරි යන සංඛ්‍යා දෙකෙන්ම එකකින් හරි බෙදෙන්නේ නැහැ කියන්නේ
ඒ සංඛ්‍යාව අපි ගන්න පූර්ණ සංඛ්‍යාව 6න් බෙදෙන්නේ නැහැ කියන එක. මම හිතනවා ඔයාලට 6න් බෙදෙනවද කියලා බලන විදිය ගැන අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. අපි ඊළඟට බලමු යම් සංඛ්‍යාවක් 4න් බෙදෙද්දී පරීක්ෂා 4න් බෙදෙද්දී කියලා පරීක්ෂා කිරීමේදී ඉලක්කම් දෙකක් හෝ ඊට වැඩි නැති පූර්ණ සංඛ්‍යාවක අග ඉලක්කම් දෙක 4න් බෙදෙනවා නම් අපි තීරණය කරනවා මේ මුළු සංඛ්‍යාවම 4න් බෙදෙනවා කියලා. උදාහරණයක් බලමු. 2323 මේ සංඛ්‍යාවේ අපිට වැදගත් වෙන්නේ මේ අග ඉලක්කම් දෙක. ඒ කියන්නේ එක ස්ථානයේ සහ දස ස්ථානයේ ඉලක්කම් දෙක. අපි බලමු මේ 23 කියන සංඛ්‍යාව 4න් බෙදෙනවද කියලා. එතකොට 5යි 5 4 20යි 3ක් ඉතුරු. එහෙනම් මේක 4න් බෙදෙන්නේ නැහැ. එම නිසා අපි තීරණය කරනවා 2323 කියන සංඛ්‍යාව 4න් නොබෙදේ. 4න් නොබෙදේ. 5616 මේකෙත් අපි බලන්නේ මේ අග ඉලක්කම් දෙක. එතකොට මේ අග ඉලක්කම් තියෙන අපිට අග ඉලක්කම් දෙකෙන් හැදෙන්නේ 16. අපි බලමු මේ 16 4න් බෙදෙනවානේ. ඔයාලා දන්නවා 4 වරක් 4 16යි කියලා. එතකොට ඉතිරි නෑ බිංදුව. එහෙනම් අපි තීරණය කරනවා මේ 5616 කියන සංඛ්‍යාව 4න් බෙදේ. තව බලමු. 6910 මේකේ තියෙන්නේ අග ඉලක්කම 10යි. 10 4න් බෙදුවොතින් දෙකක් ඉතුරු වෙනවා. එහෙනම් මේ 6910 කියන සංඛ්‍යාව 4න් බෙදෙන්නේ නැහැ කියලා අපිට මේ අග ඉලක්කම් දෙක නිරීක්ෂණයෙන් තීරණය කරන්න පුළුවන්. 4න් නොබෙදේ. එහෙනම් දුවේ පුතේ සාධක හා ගුණාකාර එක කොටසට අයත් සියලු විෂය කරුණු මම මෙම වීඩියෝ ඔස්සේ ඔයාලට ගෙනාවා. මේ පාඩම සම්බන්ධ ගැටලු තියෙනවා නම් පහතින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලා මේ වීඩියෝ තුලින් යම් දැනුමක් එකතු කරගත්තා නම් අපේ ඊළඟ වීඩියෝ නැරඹීමට channel එක subscribe කරලා තියාගන්න. ඔයාලගේ යාළුවන්ට බලන්න share කරන්න. සාධක හා ගුණාකාර දෙක කොටසෙන් නැවත හමු වෙමු. ආයුබෝවන්.